අද ධර්ම දේශනාවේ ධර්ම මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වන බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාවයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ බාල පණ්ඩිත කියන සූත්‍රය දේශනා කොට වදාළේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. විශේෂයෙන් මේ සූත්‍ර දේශනාව තුළ සංසාරේ දුක ඉස්මතු කරලා පෙන්වන විශේෂයෙන් නිරේ දුක තහවුරු කරවන උතුම් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම දැන් සියලු දෙනාටම මතකයි බාල පණ්ඩිත. එතකොට කාටද මේ බාල කියලා කියන්නේ? පින්නතුනි, බාල කියලා කියන්නේ සිත, කය, වචනය මේ තිදොර සංවර නැති, පිරිසිදු නැති පුද්ගලයාට තමයි විශේෂයෙන් බාලයා කියලා හඳුන්වන්නේ. මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන අය සසරින් එතර වෙනවා කියලා කියන්නේ නිවනින් සැනසෙනවා කියන එකයි. අපේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවිවරු ප්‍රශ්නයක් ඇහුවා මේ ලෝකේ තියෙන උතුම්ම කාරණා මොනවද කියලා. ලෝකේ කොයිතරම් කරුණු තියෙනවද? ඒ සියලුම කාරණාවල් අභිභවනය කළ ඍජුවම නිවන දිහාට පාර හදන උතුම් කාරණා මොනවද කියලා තමයි අහුවේ. ඒ උතුම් කියලා කිව්වේ ඒ කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම ඒ කරුණ වලට වඩා තවත් උතුම් කරුණු එකක්වත් නැහැ. ඒ කාරණා මොනවද කියලා අහපු දෙවියන්ට පිළිතුරක් හැටියට තමයි අපේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කොට වදාළේ. එතකොට මේ මංගල සූත්‍ර දේශනාව තුළ ලෝකේ තියෙන උතුම්ම කාරණා 38 පැහැදිලි කරනවා. මේ 38ට වඩා තවත් උතුම් දෙයක් නැහැ කියලා අපි මුලින් සිහිපත් කළා. ලෝකේ තියෙන උතුම්ම කාරණා 38. ඒ කිව්වේ මේ තුනුරුවන්ටත් උතුම් කියන කාරණාව නෙමෙයි. නිවනට යන්න හේතු වෙන උතුම්ම කාරණා 38. ඊට එහන් බොහෝම ඉහළින් තුනුරුවන් වැඩ ඉන්නවා. එතකොට මේ කරුණු 38 පැහැදිලි කරලා දෙනකොට අපේ භාග්‍යතුන් වහන්සේ පළවෙනි කාරණාව හැටියට මුලින්ම දේශනා කොට වදාළේ අසේවනාච බාලාන. එහෙනම් ඕන් එතන තියෙනවා බාල කියන වචනේ. නිවනට යන්න බලාපොරොත්තු වෙනවා නම් බාලයන් ඇසුරෙන් අයින් වෙන්න. බාලයන් සේවනය කරන එකෙන් අයින් වෙන්න. මේ උතුම්ම කාරණා 38 පළවෙනි තැනට මේ කරුණ එනකොට ඒක මේ නිවන් මගේ මොනතරම් විශේෂ කාරණාවක්ද? ආන් එහෙමනම් මේ සූත්‍රයේ නම බාල පණ්ඩිත. එතකොට බාලයා කියලා කිව්වේ කාටද? සිත, කය, වචනය මේ තුන්දොර මනාව හික්මවා ගන්න බැරි වෙච්ච පුද්ගලයා. මේ තුන්දොර හික්මවන්නේ කොහොමද? කයයි වචනයයි හික්මවනවා සීලයෙන්. හිත හික්මවන්නේ භාවනාවෙන්. කයයි වචනයයි හික්මවා ගන්නේ සීලයෙන්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අපිට නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න සිල්පද 5ක් දේශනා කළා. ඒ පන්සිල්. මේ පන්සිල් මත හරියටම සුරක්ෂිත වෙන පුද්ගලයා සතර පායෙන් නිදහස් වෙන කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නමුත් බාලයා නිදහස් වෙන්නේ නෑ සතර පායෙන්.
ඒ කාන්තයෙන් නිරේට යන කෙනෙක් තමයි බාලයා කියලා කියන්නේ. නිවන් දකින්න බලාපොරොත්තු වෙන අපිට බාල ඇසුරෙන් අයින් වෙන්න කියලාම දේශනා කළා. එතකොට මේ සිත කය වචනය කියන ద్వාරත්‍රයේ සංවර නොකරගත්ත මිනිස්සු ඇසුරු කරන්න එපා කියන කාරණාවයි එතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ නිවනට යන්න කොයි තරම් අමාරු වෙනව ඇද්ද? ඊළඟට අපිට කල්පනා කරන්න වෙන්නේ මේ ద్వාරත්‍රය හරියටම සම්පූර්ණ කරගත්ත සංවර කරගත්ත මිනිස්සු කීයෙන් කී දෙනෙක් අපි සමාජයෙන් හොයන්නද කියන කාරණාවනේ. එහෙම සමාජයෙන් හොයන්න බෑ කියලා දැනෙනකොට අපි කල්පනා කරන්න තියෙන්නේ මම ඒ ద్వාරත්වයේ සංවර කරගත්ත කෙනෙක්ද? දැන් මට එවන් අයනේ හොයන්න නැත්තේ. මම සංවර කරගෙනද? ඉස්සරලා මම හැදුනා නම් මේ කාරණාව අහලා හිතන තවත් එක්කෙනෙක් හැදෙනවා. එතකොට දෙන්නයි. තවත් එක්කෙනෙක් දැන් ওই හැමෝටම ඕනේ බාලයන්ගෙන් තොර සමාජයක්නේ. දැන් එතකොට අහන්න වෙනවා මම බාලයෙක් නෙමේද කියලා. එහෙමනම් තමන් බාලයෙක් නොවෙන්න ඉස්සෙල්ලා කටයුතු කරාම ඒ කරුණ මත කටයුතු කරන සෑහෙන පිරිසක් හැදෙනවා බාල නොවන පිරිසක්. එතකොට ආන් ඒ පිරිසට ඇසුරු කරන්න ඒ පිරිසේ ඉන්නවා. ආන් එහෙම ධර්ම කාරණාව මනාව පින්නතුනි ජීවිතයට එකතු කරන්න ඕනේ. අපි බණ අහනවා ඕන තරම්. මේ ජීවිතේ කොච්චර බණ අහලා ඇද්ද? නමුත් අහලා මදි. ඒක ඊළඟට අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඇසුරු කරන්න පඬිතයෝ නෑ හැමෝම බාලයෝමයි කියලා හිතෙනවා නම් අන් අයට ඇසුරු කරන්න මම පඬිතෙක් වෙලා ඉන්නවද කියන කාරණාවට උත්තරේ හොයන්න ඕනේ. ඒ කාරණාවටත් උත්තර නැත්තම් වහවහා කරන්න ඕනේ මම අන් අයට ඇසුරට සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙන එකයි. එහෙම පිරිසක් හැදෙන්න ගත්තාම සෑහෙන පිරිසක් හැදෙනවා. එහෙමනම් බාල කියලා කිව්වේ සිත කය වචනය කියන මේ ద్వාරත්‍රයේ සංවර නොකරගත්ත පුද්ගලයා. එතකොට මේ කරුණ පැහැදිලි කරන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ බාලයාට සමාජයෙන් ඇතිවෙන බය තුනක් තියෙනවා කියලා. මොනවද බාලයාට ඇතිවෙන බය තුන? වෙනතන එක පැහැදිලි කළා බාලයා ප්‍රතිඵල තුනක් ලබනවා තමන්ගේ තියෙන බාලකමත් එක්ක. ඒ ලබන ප්‍රතිඵල තුන තමයි තිදොරින් කරන වැරදි හොඳ නැති නිසා අනිත් අය බනිනකොට දොස් කියනකොට තැන එකතු වෙලා සාකච්ඡා කරනකොට යමක් හිමින් රහසින් කතා කරනකොට මෙයාට හැම වෙලාවෙම හිතෙන්නේ මං ගැනද දන්නේ නැහැ කතා කරන්න කියලා. මටද දන්නේ නැහැ චෝදනා කරන්න. දැන් එහෙම කතා කර දෙතුන් දෙනෙක් ඉන්නකොට ඒ අය වෙන සිද්ධියක් දිසා වෙන කාරණාවක් දිහා මං ඉන්න පැත්තෙන් දෙතුන් පාරක් බැලුවොත් මෙයාගේ සැකේ හොඳටම තහවුරු වෙන්නේ අනිවාර්යෙන් මං ගැනමයි කතාව. සමහර කෙනෙක් ගිහිල්ලා රණ්ඩුවක පැටලෙන්නත් පුළුවන්. වැරද්දක් කරලා අන් අයට නොකියා හඟවගෙන ඉන්නවා නම් අරයාගේ හිත ඇතුලේ ආපහු කුතුහලයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. අහවල් කාරණාව දැනගෙනවත්ද දැකලවත්ද ආන් ඒ වගේ ප්‍රශ්න ගොඩකට මූණ පානවා. ඊළඟට මේ බාලයා දකිනවා වැරදිකරුවන්ට රජ්ජුරුවෝ දීලා තියෙන දඬුවම්. එතකොට බය ඇති වෙනවා මේ වාගේ දඬුවම් වලට මටත් මූණ පාන්න සිද්ධ වෙයිද කියලා. මොනවද රජ්ජුරුවෝ දීලා තියෙන දඬුවම් කියලා කියහම අතීතයේ දීපු දඬුවම් හරි භයානකයි. වැරදිකාරයෝ අල්ලගත්තාම කසෙන් පහර දෙනවා. ඔය එක දඬුවමක්. හැම මතු පිට තියෙන සිවිය පුපුරනවා. සිවිය පුපුරලා හැමත් පුපුරනවා. සමහරලාට හැම ගැලවිලා කසේට එනවා. මසුත් පුපුරලා තුවාල වෙනවා. ඒ තරමට කසෙන් පහර දෙනවා. එතකොට කස පහර ලබාපු අය දැක්කහම තවත් එවන් වැරදි කරන කෙනෙකුට හිතෙනවා මමත් අහුනොත් නම් මටත් මෙහෙම්මමයි. තමන්ගේ වැරද්ද ප්‍රමාණයට සමහරලාට හිතෙනවා
මොහුට නම් මේ ප්‍රමාණයෙන් සීමා වෙලා තියෙනවා. මම අහුනොත් නම් කසෙන් ගහලම මරයි කියලා. ඒ තම තමන්ගේ වැරැද්ද ප්‍රමාණය තමන් දන්න නිසා. එතකොට කසපහර ලබාපු කෙනෙක් දැක්කත් බයයි. ඊළඟට වේවැල් පාර වේවැලෙන් ගහනවා. දැන් මෙතන සඳහන් කරලම තියෙනවා මේ කතා කරන වේවැල මේ ඔබ අප දන්න සාමාන්‍ය දකින වේවැල නෙමෙයි කියලා. එහෙනම් මේ වේවැල මොකද්ද? මේ වේවැල සඳහන් කරන හැටියට කොහුමිටක් වාගේ ලොකුයි. වේගස් එහෙම ලොකුයි. ආන් ඒ වාගේ ලොකු වැලක් ගැනයි මේ කියන්නේ. කොහුමිටක් වාගේ. ආන් ඒකෙන් ගහනවා. ඊළඟට සඳහන් කරනවා මේ කෙටි පොල්ලකින් ගහනවා කියලා. කෙටි පොල්ලක් කියලා කියහම දැන් ආරණ්‍යවල නම් අපි දැකලා තියෙනවා අර භික්ෂූන් වහන්සේලා රැස් කරවන්න නාද කරන කොටයක් තියෙනවා. ඔකට කියන්නේ gediya ගහනවා කියලා. ඒකට ගහන්න හදලා තිනවා කෙටි පොල්ලක් ඔය කලුවර ලී වලින් බුරුත ලී වලින් හදාපු එකක් හරි ශක්තිමත්. මොකද අර කොටේට ගහනකොට පුපුරන්නේ නැති වෙන්නේ. සමහර වෙලාවට අපි දකිනවා ඔය පොලිසියේ මහත්තුරු ගාවත් තියෙනවා එහෙම කෙටි පොල්ලක්. ආන් ඒ වගේ එකක් ගැනයි මේ කියන්නේ කොට පොල්ලකින් ගහනවා කියලා. ඒක හරි ශක්තිමත්. ගහපුවාම සමහර විට ඇටකොටුත් එක්ක බිඳෙනවා. ආන් ඒ වගේ පොළු වලින් ගහනවා. ඊළඟට එක අතක් කපනවා. එහෙම නැත්නම් දෙකම කපනවා. එක කකුලක් කපනවා නැත්නම් කකුල් දෙකම කපනවා. සමහර වෙලාවට අත් දෙකයි කකුල් දෙකයි හතරම කපනවා නැත්නම් එක අතකුයි එක කකුලකුයි කපනවා. මේ දීලා තියෙන දඬුවම්. සමහර වෙලාවට මේ එකක්වත් කරලා නැහැ. නහය විතරක් කපලා අයින් කරලා. හැබැයි ඉතින් සමාජයට ගියහම ඊට වඩා ලොකු දඬුවමක් හැමෝම දන්නවා මේ ලොකු වැරදිකාරයෙක්. රජ්ජුරුව නහය කප්පලා. සමහර වෙලාවට කනක් කපනවා. සමහරලාට දෙකම කපනවා. කන් දෙකම කපනවා. කනකුයි නහයයි කපනවා. මේ අනිත් අයට අඳුර ගන්න අපරාධකාරයෙක් කියලා. එහෙම දඬුවනුත් තියෙනවා. ඊළඟට පින්නතුනි මේ සංක මුණ්ඩි කියලා දඬුවමක් තියෙනවා. මොකද මේ සංක මුණ්ඩි කියලා කියන්නේ? බෙල්ල වටේට හැම කපනවා. හැම විතරයි. කපලා උඩට ගලවනවා. එතකොට ඔළුව දිහාට එනකොට කෙස් ඇලිලා තියෙන තට්ටුවත් එක්ක ගලවනවා. ගලවලා බොරළු ගෙනල්ලා බොරළු දාලා අතුල්ලනවා. උඩ තියෙන මස් අයින් වෙලා ඔලු කට්ට පෑදිලා හක් ගෙඩියක් වාගේ පාට වෙනකන් බොරළු දාලා අතුල්ලනවා. එහෙම දඬුවමකුත් තිබිලා තියෙනවා. ඊළඟට තව මේ හිස් කබල වටේට ගලවනවා. දැන් සාමාන්‍යයෙන් සත්කම් කරනකොට එහෙම හිස් කබල ගලවනවා වටේට. ආන් එහෙම හිස් කබල ගලවලා ඇතුළට දානවා කාඩි ලුණු. ලුණු දාලා වහනවා. එහෙම දඬුවමකුත් තිබිලා තියෙනවා. ඊළඟට පින්නතුනේ මේ මුළු ශරීරයේම රෙදි ඔතලා තෙල් වලින් පොඟවලා කිනි තියෙනවා. එහෙම පුච්චන දඬුවමක් තිබිලා තියෙනවා. සමහරලාට එක අතක විතරක් සම්පූර්ණ රෙදි ඔතලා තෙල් වල පොඟවලා අතට ගිනි තියෙනවා. එක අතයි. එතකොට මේක පිච්චෙනකොට හැම පිච්චිලා, මස් පිච්චිලා, නහරවැල් පිච්චිලා, ඇටකොටුවත් පිච්චිලා අර අපි පත්තු කරන සුවඳ කූරක් දෙවි දෙවි අලු වැටෙනවා වගේ අය මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම දෙවි දෙවි අලු තමයි බිමට වැටෙන්නේ. දැන් ඒතකොට ඕක මේ උරපත්ත ගාවට එනකන් රෙදි කෑලි ඔතලා තිබුණා නම් උරපත්ත ගාවට එනකම්ම එහෙම්මම පිච්චෙනවා. මැරෙනවද පුද්ගලයා? අත පිච්චුණා කියලා මැරෙන්නේ නැහැනේ කවුරුවත්. නමුත් දරන වේදනාව කොහොමද? ආන් ඒ වාගේ රජ්ජුරුව දීපු දඬුවම් හරි භයානකයි. රාහු මුඛ කියලා දඬුවමක් තිබුණා. මේ කට හොඳට අරින්න කියලා ඇතුලෙන් පහනක් පත්තු කරලා තියෙනවා.
අපි නම් මේ කාරණා ටික නිකන් අහගෙන ඉන්නවා විතරයි. යමෙක් විඳින්න ගත්තාම Tamanට සිද්ධ වුණා වාගේ කල්පනා කරන්න ඕනේ. රාහුමුක එහෙම දඬුවමක් තිබුණා. ඊළඟට බොහොම භයානක සුනකයෝ ලව්වා කව්වනවා. භයානක සුනකයෝ ඉන්නවා. දඩයම් බල්ලෝ වගේ. ඒගොල්ලෝ දානවා ඇඟට. ඉතින් හාත්පසින් මස් ගලව ගලව ඇද ඇද කනවා. ඒ දීපු දඬුවම්. ඉතින් දැන් මේ වාගේ දෙයක් දැකලා අහවලා අහු වුණා කියලා ආරංචි වෙච්චාම අනික් කෙනාට තියෙන්නේ පුදුම බයක්. මං ගැනත් කියයිද ඉන්න තැන හොයයිද? එතකොට ගමේ ගෙදර අහල පහල කොහෙවත් නොඉඳ ඔහු පලා යනවා ප්‍රදේශයේම. දැන් අල්ලගත්ත කෙනාට දඬුවම් දෙනකොට මං ගැනත් කියයි. එහෙම බයක් ඇති වෙනවා. ඊළඟට ඔහුට මේ මරණින් මත්තේ නිරය ලෝකවල තියෙන බය. වැරදි කරගෙන යන කාලේ ඕක ඒ තරම් කල්පනා නොවෙන්නත් පුළුවන්. නමුත් එක්තැන් වෙන්න පටන් ගත්තට පස්සේ ජරා ජීර්ණ වුණාට පස්සේ ඕන් ওই කාරණාවල් මතක් වෙන්න ගන්නවා. මොකද ඒ කාලෙටනේ හුඟක් අය බණ අහන්න පටන් ගන්නෙත්. බණ අහන්නේ බණ පොත්පත් කියවන්නේ. එතකොට මේ කාරණාව හුඟක් ඉස්මතු වෙනවා. එතකොට ඒ බය දැනෙන්න පටන් ගන්නවා. අපහු මොකවත් කරගන්න නම් කාලයක් නැහැ. එහෙමනම් බාලයාගේ ලක්ෂණ 3යි. ආන්ගේ ලක්ෂණ හේතුවෙන් ඔහු ලබන ප්‍රතිඵල 3යි. ප්‍රතිඵල 3 තමයි මේ සඳහන් කළේ නිරන්තරයෙන්ම වැරදි කරන පුද්ගලයෙක්. අන් අය බනින විට කතා බහ කරන තැන සමාජයේ එකතු වෙච්ච තැන මාවද විවේචනය කරන්න කියලා ඔහු ඒ සමාජයෙන් කොන් වුණා වගේ වෙනවා. යම් තැනකට යන්න ආව නම් පිරිස ඉන්න තැනට නොයා ආපහු යනවා. 2 රාජ බය. 3 සතරපා බය. ඒ තමයි ඔහුට තියෙන ප්‍රතිඵල 3. පින්නතනේ මේකට උපමාවක් සඳහන් කරලා තියෙනවා බාලපඬිත සූත්‍රයේ. ඒ නිරාබයට රජ්ජුරුව ගාවට අල්ලගෙන එන වැරදිකාරයෙකුට රජ්ජුරුව කියනවා හෙල්ලකින් අයින්ඩ කියලා. කී පාරක් අයින්ඩ කියනවාද? 100 වතාවක්. උදේවරුවේ 100 වතාවයි. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හෙල්ලෙන් 100ක් අන්නකන් එමිණියා ජීවත් වුණාද කියලා. 100ක් නෙමෙයි එක පාරක් අයින්කොට මැරෙන්නත් පුළුවන්. නමුත් මෙතන මේ උපමාවනේ කියන්නේ. හෙල්ලෙන් 100 පාරක් අයින්නවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ පිහියෙන් එක පාරක් යන්නොත් කොහොමද කියලා. ඒතකොට ඊට වඩා දිග හෙලිතලයකින් 100 පාරක් යන්නහම කොයි වාගේ වේදනාවක් දැනෙයිද? ඊට පස්සේ දවාලට රාජපුරුෂයෝ යනවා හෙල්ලෙන් යනපු පුද්ගලයා බලන්න. ගියහම මේ මිනිහයා මැරිලා නැහැ. ඊට පස්සේ රජුරවන්ට කියනවා ස්වාමීනි තවම ජීවත් වෙනවා. මොකද කරන්නේ? රජුරෝ මේ වෙලාවේ සඳහන් කරනවා එහෙනම් ගිහිල්ලා තවත් 100ක් යනලා එන්න. දැන් හෙල්ලෙන් ආයෙත් 100ක් අයිනවා. හැන්දෑවේ ගිහිල්ලා බලහම තවත් මැරිලා නැහැ. ආයෙත් රජුරවන්ට කියහම රජුරෝ කියනවා හවසත් ගිහිල්ලා හෙල්ලෙන් 100ක් අයින්න කියලා. දැන් දවසේ හෙලි පාරවල් 300යි. ඒ කාරණාව එච්චර හිතන්නේ නැහැ අපි. මතක් කරන්නකෝ ඇණයක් පාගිච්ච වෙලාවේ තිබිච්ච වේදනාව. ටිකක් ලොකු කටුවක් ඇනිච්ච වෙලාවට තිබුණ වේදනාව. ඔය රෙදි මහන ගමන්වත් ඉදිකට්ටවත් අතේ යනුන් නම් තියෙන වේදනාව. ඕකත් එක ගලපලා හිතන්නකෝ හෙලි පාරවල් 300ක් කොහොමද කියලා. ආන්ගේ හෙලි පාරවල් වලින් ලැබෙන වේදනාව ඊටාම ස්වල්පයි කියලා සඳහන් කළා. නිරාදුකත් එක්ක කල්පනා කරලා බලහම ඊටාම ස්වල්ප වේදනාවක්. උදාහරණය කොහොමද සඳහන් කළේ? පුංචි ගල් කැටයක් පෙන්නලා මහමේරු පර්වතය පෙන්නවා. නැත්නම් හිමාල පර්වතය පෙන්නවා. මේ ගල් කැටයයි
හිමාල පර්වතයයි කොහොමද? මොකද මහමේරු පර්වතය හැමෝටම පේන්නේ නෑනේ. අභිඥාලාභීන්ට විතරයි පේන්නේ. පෙන්වන්නේ එතකොට හිමාල පර්වතේ. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ ගල් කැටයයි හිමාලයයි කොහොමද? ස්වාමීනි හිමාල කන්දත් එක්ක මේ ගල් කැටේ මොන වගේ දෙයක්ද? ඒකේ ප්‍රමාණය ඊටාම අල්ප ස්වල්පයි. මහණෙනි අර හෙලිපාරවල් 300 මේ ගල් කැටේ වාගේ. නිරා දුක හිමාල පර්වතේ වාගේ. එහෙමනම් පින්නතුනි නිරය කොයිතරම් දුක් සහිතද කියන කාරණාව අපිට නම් හිතා ගන්නවත් බැරි තරම්. ඒ වුණාට නිරය කියලා තැනක් නැහැ කියලා හිතනවද? සමහර වෙලාවට සමහර කෙනෙකුගේ මේ මොහොතේ හුස්ම ගියත් යන්න තියෙන ඊළඟ තත්පරේ එහාට. මොකද භාග්‍යතුන් වහන්සේ ਸਰුවඥයි. ඒ ਸਰුවඥතා ඥාණයෙන් තමයි මේ කරුණ දේශනා කරන්නේ. ලෝක සත්වයා සතර අපායේ වැටිලා විඳින අනන්ත දුක්ඛ කන්දේ දැකලා තමයි ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න මහා කල්ප අසංඛ්‍ය ගණන් උන්වහන්සේ පාරමිතා පිරිවි. මේ සතර අපායනුත් අපි ඈතර කරවලා සදහටම සංසාර සාගරේනුත් ඈතර කරවන්න. මේ නිරය ගැන සඳහන් කරනකොට මනුස්ස ලෝකේ ඉඳලා නිරය අත්දකපු අයත් සමහරලාට සමාන දුක් වේදනා අත්දකපු අය අතීතයේ ඉඳලා තියෙනවා. මේ කාලෙත් නැතුව නෙමෙයි. නමුත් මේ කාරණාව සඳහන් කරනකොට මේ අපේ රටේ සිද්ධියක්ම පැහැදිලි කරනවා. මේ සිතුල් පව්ව පැත්තේ එක වැඩි පුද්ගලයෙක් ඉඳලා තියෙනවා මිගලන්තික කියලා. මේ පුද්ගලයා ජීවත් වෙන්නේ සත්තු මරලා. එයා දවසකට උගුල් 100ක් හදනවා කියලා සඳහන් කරනවා. 100ක් හදාම එහෙකවත් සතෙක් පැටලෙනවනේ. එතකොට එහෙනම් හැමදාම ආදායමක් තියෙනවා. එක දවසක් මෙයා මේ උගුල් ටික බලන්න යනකොට ලොකු බඩගින්නක් හැදුනා. මේ මිනිසයා හිතුවා අද නම් සතෙක් හම්බෙච්ච ගමන් එතනම තියාගෙන පුච්චලා කනවා කියලා. දැන් එහෙම බලාගෙන ගියා. යනකොට එක උගුලක සතෙක් හිටියා. ඒ සතා මරලා එතනම ගිනි දැල්වලා සතා පුච්චලා මස් කන්න කියලා ලැහැත්ති වෙනකොට මෙයාට ලොකු පිපාසයක් දැනුණා. මස් කෑල්ල කකා වතුර තියෙන තැනකට යන්නත් අමාරුයි. ටිකක් කාලා යන්නත් අමාරුයි. ඒ තරම්ම පිපාසයි. මස් කන එක පැත්තක දාලා පුච්චගත්ත මස් ටික එතනම දාලා මෙයා වතුර හොයන්න යනවා. ලිං ගාවට ගියහම ලිං වේලිලා, වැව් ගාවට ගියහම වැව් වේලිලා. ඔහොම ඇවිදගෙන මේ පුද්ගලයා සිතුල් පව්වටම යනවා. රහතන් වහන්සේලා විශාල වශයෙන් වැඩ හිටපු තැනක්. හැම පැන් කලයක්ම වගේ පුරවලයි තියෙන්නේ. මේ මිනිස්සයා හැම පැන් කෙන්ඩියක් ගාවටම ගිහිල්ලා බලනවා. එහෙකවත් වතුර නැහැ. ආන් ඒ වෙලාවේ බැන්නා. මෙච්චර පිරිසක් ඉන්නවා බීමට වතුර ටිකක් නැහැ කියලා. ඕක ඇහිලා රහතන් වහන්සේලා එළියට එනවා. කරුණු කාරණා විමසහම වතුර තිබයි කිව්වා. උන්වහන්සේලා පැන් කෙන්ඩියක් අරගෙන එහෙම පැන්වක් කරනවා. මේ කලවල පැන් පිරීලා තියෙන්නේ. නමුත් මොහුගේ පව නිසා පේන්නේ නැහැ. ඔහු හොඳට වතුර බීවට පස්සේ ඇහුවා මොනවද මීට ටික වෙලාවකට කලින් කළේ කියලා. ඇත්තම කීවා. ආන්ගේ වෙලාවේ සඳහන් කළා දැනගන්න. ඔබ දැන් මනුෂ්‍ය ප්‍රේතෙක් වෙලා ඉන්නේ. මරුණ ගමන් නිරේට පාර හැදිලා තියෙන්නේ. දැන් මෙයාට പ്രേත ලෝකේ දුක මනුස්ස ජීවිතයේදී යම් ප්‍රමාණයකින් අත්දැක්කා. പ്രേත ලෝකේ මෙහෙම දුකයි නම් මහ නිරේ කොහොම දුක් ඇද්ද? ආන් එහෙම කල්පනා කරලා මෙයාට දැන් මේකෙන් බේරෙන්න විකල්පයක් ඕනේ. අනේ ස්වාමීනි මම බේරන්න. දැන් මම මනුෂ්‍ය പ്രേතෙක් වෙලා ඉන්නේ මම බේරන්න. බේරෙන්න නම් තියෙන එකම ක්‍රමයයි. මොකක්ද ඒ ක්‍රමය?
කැමති නම් පැවිදි වෙන්නයි තියෙන්නේ. මහාන වුණා. මහාන වෙලා නිකම්ම හිටියේ නෑ හොඳට වත් පිළිවෙත් කළා. ස්ථාන 3ක වත් කරන්න ඕනේ දවසට. සිතුල්පව්වේ වත කරන්න ඕනේ. කතරගම වත කරන්න ඕනේ. ඔය අතර තියෙන තව විහාරයක වත කරන්න ඕනේ. ආන්ගේ වත කර කර දැන් මේ වත කරන එක ලේසිද? සිතුල්පව් අතුපතු ගාලා පිරිසිදු කරලා ඔක්කොම ඉවර කරලා යන්න ඕනේ තව සතපුම් ගානක් තියෙන ඊළඟ ස්ථානෙට. එතන කටයුතු ටික ඔක්කොම ඉවර කරලා යන්න ඕනේ කතරගමට. දැන් කතරගමත් සිතුල්පව්වත් අතර හැමදාම උදේ හවස යන්න ගියාම හිතලා බලන්නකො එකපාරක් නම් යයි දෙකක් නම් යයි වැඩිම වුණොත් 3 පාරක් යයි. නමුත් මුළු ජීවිත කාලෙන් යන්න ගියාම යයිද අපි? ඇයි මෙයා යන්නේ? නිරේ ස්වභාවය යම් ප්‍රමාණයකට දැනුණා. මේ අතර ඇවිදින එක දෙව්ලෝ වගේ සැපයි. නමුත් නිරේ ගියොත් කොයි තරම් දුකයිද? එහෙම වත් කර කර හිටියා. එක දවසක් ස්වාමීන් වහන්සේලාට සඳහන් කළා ස්වාමීනි මට නිරේ පෙන්වන්න බැරිද කියලා. නිරේ නම් පෙන්වන්න බෑ. මට උදාහරණයක් උපමාවක්වත්. ඒ වෙලාවේ සඳහන් කළා මේ විශාල අමු දැව කඳන් ගොඩ ගහන්න කියලා. අමු දැව ගොඩ ගහන්න කිව්වා. මෙයා විශාල දැව කන්දකුත් හැදුවා ඔය වත් පිළියෙත් අතර. ඒ කාරණාවත් සිහිපත් කළා. එහෙමනම් බලාගන්නකො නිරේ ස්වභාවය කියලා. හොඳට දරගොඩ දිහා බලන්න කිව්වා. දැන් මේවා ඔක්කොම අමු කඳන්. බොහෝම පුංචි ගිනි පුපුරක්. රහතන් වහන්සේ තමන්ගේ 이르දියෙන් නිරයෙන් අරගෙන අර අමු දරගොඩ උඩට දැම්මා. සඳහන් කරන්නේ ගිනි පුපුර දරගොඩ උඩ වැටෙනවත් දරගොඩ දැවිලා අලු වීමත් දෙකම එකට වෙනවා කියලා. මනුස්ස ලෝකේ තියෙන ගින්දරට වඩා නිරා ගින්දර බොහෝම සැරයි. හරි භයානකයි. ඊටාම වේදනාකාරී යහුනොත්. දැන් අපි බයයිනේ. ලිපේ පිච්චෙනවට වඩා අර ගෑස් වලින් පාවිච්චි කරන ඔය පාසන උපකරණ තියෙන්නේ. නිල් පාට දැල්ලක් ඇවිල්ලා පිච්චෙන්නේ. ඒ වගේ එකක් අපි ඇඟට අල්ලනකොට අපි අරට වඩා හුඟක් බයයි. ඊටත් වඩා හරිම භයානකයි නිරේ ගින්දර. මහ දැව කඳන් ගොඩ මොහොතින් අලු කරලා දැම්මා. අන්න ඒක නිසා පින්නතුනි මේ නිරය භයානකයි කියන කාරණාව තහවුරු කළා. මෙහෙට වඩා මේ කතා කරනවට වඩා අහගෙන ඉන්නවට වඩා හරි වේදනාකාරී කියන කාරණාව මෙතන තහවුරු කරනවා. මේ නිරයට යම් කෙනෙක් වැටුනොත් කොච්චර කාලෙකින් ගොඩ එයිද කියන කාරණාව වෙනතින් අපිට හිතා ගන්නවත් බැරි තරම්. ලේසියෙන් නම් ගොඩ එන්නේ නෑ කියන කාරණාවම තමයි කියන්න ඕනේ. අර එක ස්වාමින් වහන්සේ නමක් කෝකාලික භික්ෂුව පදුම නිරයට වැටුණ කියලානේ කියන්නේ. පදුම නිරය. ඊට පස්සේ අට කතාවේ සඳහන් කරනවා පදුම කියලා නිරයක් නෑ කියලා. එහෙමනම් මොකද්ද මේ පදුම කියලා කිව්වේ? පින්නතුනේ පදුම කියලා කියන්නේ ගානකට. නිරේකට නෙමෙයි ගානක්. දැන් අපි අසංකේය ගාවට කතා කරනවානේ. ආන්ගේ අසංකේය ගාවට කතා කරනකොට සාමාන්‍යයෙන් අපි ගණන් කරන එකේ ඉඳලා අසංකේයයට යනකොට හම්බ වෙන ඉලක්කමක් තමයි ඔය පදුම කියලා කියන්නේ. එතකොට මේ පදුම කියන ගාන හැදෙන්නේ සඳහන් කරනවා කෝටිය 15 වතාවක්. කෝටියෙන් ගුණ කරන්න ඕනේ. කෝටියෙන් ගුණ කරාම කීයක් එනවද? ඒ කෝටිය 15 වතාවක් කෝටියෙන් ගුණ කරන්න ඕනේ. ආන් එහෙම ගුණ කරාම උත්තරයක් එනවනේ. ආන් ඒ උත්තරයට තමයි පදුම කියලා කියන්නේ. එතකොට මේ භික්ෂුව පදුම නිරයට වැටුණා කියලා කියන්නේ අවුරුදු කීයක්ද කෝටිය 15 වතාවක් කෝටියෙන් ගුණ කරාම ආන් ඒ තරම් කාලයක් නිරේ ඉන්නවා කියන එකයි පදුම නිරේ කියලා කියන්නේ. නැත්තම් පදුම කියලා නිරයක් ගැන සඳහන් කරන්නේ නෑ. ওই විදිහට කියන්නේ මේ කාරණාවයි කියලා සඳහන් කරනවා. එතකොට එහෙනම් ඒ කරුණු අහපුවාම
මේ නිරේට වැටිච්ච කෙනෙක් කවද කොහොමනම් ගොඩ එනවද. තව උදාහරණයක් තියෙනවනේ බාලපණ්ඩිත සූත්‍රයේ. අපේ අහලා තියෙනවා මේක හොඳට. ඇස් පේන්නේ නැති කැස් බෑවෙක්. වියසිදුරෙන් තමන්ගේ හිස ඉහළට දානවා. ඇති ඕක වෙන්න පුළුවන්ද කියන කාරණාවනි සැක. මහසාගරයේ කොච්චර ලොකුද. වියසිදුර කොහෙත් වියසිදුර සහිත වුණ ගහ විය ගහ කොහෙ තියෙනවාද. මේ කැස් බෑව මේ සාගරයේ කොහෙන් මතු වෙයිද. අපි කියමුකෝ අපි මේ ඉන්න මේ ශාලාව සම්පූර්ණයෙන් වතුරෙන් පුරෝලා. අපි එක සිදුරක් සහිත යමක් මෙතන තියාගෙන ඉන්නවා කැස් බෑවකුත් ඉන්නවා. දැන් අපි බලාගෙන ඉන්නේ මම මේ තියාගෙන ඉන්න සිදුරෙන් එයා ඔළුව උඩට දානකම්. ඉතින් මේක ඇතුලේ එයාට කොහෙ මතුවෙන්න බැරිද? හරියට මංගාවටම ඇවිල්ලා මතුවෙනවා කියලා නියමයක් නැහැනේ. එතකොට පින්නතුනි මේ වාගේද මහා සාගරේ. ඒ සාගරේ කොහෙන් මතුවේද මේ සතා? වියගහ කොහෙ තියෙයිද? සතා කොහෙ ඉඳීද? නමුත් මේ සිදුවීම වෙන්නම බැරිද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහුවා. ස්වාමීනි අහඹුවක්සේ ඊ타ත්ම කලාතුරකින් වෙන්න පුළුවන්. වෙන්න බෑ කියන්න බෑනේ පින්නතුනි. සමහරලාට එයා මතුවෙන තැනත් හරියටම වියදඬුව තිබ්බ තැන වෙන්න පුළුවන්නේ. ඒ හින්දා ඊටාම කලාතුරකින් වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ආන්ගේ සිද්ධිය හරි සුලභයි. ඒක නිතර වෙන්න පුළුවන්. මනුස්ස ලෝකෙන් සතර අපායෙන් කොහාට හරි යමෙක් වැටුනොත් නැවත සුගතියකට එනවා කියන එක ඊට වඩා හුඟක් දුර්ලභයි කියලා. එහෙමනම් මේ නිරේට යනවා කියන එක මොනතරම් භයානකද. හැබැයි ඉතින් මතක තියාගන්න ඕනේ කතා කරන මමත් අහගෙන ඉන්න ඔබත් අපි කවුරුවත් නිරේ නොගියපු අය නම් නෙමෙයි. අපි මේ ඇඟේ තියෙන ලෝම ගස් ගානට කෙස් ගස් ගානට නිරේ ගියපු අය. ඒ කාලේ එහෙ තිබිච්ච වද බන්ධන මේ නිරේට වැටුණාම දෙන වද මොනවද කියලා අහලා තියෙනව නේද? ඉස්සරලාම පංචවදයක් දෙන බවනි සඳහන් කළේ. නිරිසත්තු හරි ලොකුයි. ගව් ගානක් උසයි. නමුත් යමපල්ලු නිරේට ගෙනහිල්ලා යකඩ පොළොවේ බිම වට්ටනවා. තනි කරම අඹ දැල්ල වාගේ ගිනි අරගෙන තියෙන පොළොව. ඒකේ වට්ටනවා. වට්ටලා අත් දෙක එකට තියලා ඇණයක් ගහනවා. පාද දෙක එකට තියලා ඇණයක් ගහනවා. පපුව මැද්දෙන් ඇණයක් ගහනවා. ඇණයක් කියන්නේ මේක යවුලක් කියලා සඳහන් කරන්නේ. විශාල යවුලක්. මොකද මේ නිරිසතා ගව් 3ක් විතර ලොකුයි. විශාල යවුලක්. නාභ තල් කඳක් හා සමානයි කියලා කියන්නේ. ඒකත් ගිනි අරගෙන රතු පාටයි. දැන් ස්ථාන 5ක් ආවරණය කළා. අත් දෙකයි කකුල් දෙකයි පපුවයි. ආන්ගේ හිඳ කියනවා පංචවදේ. අවුරුදු 10 ගානක් පිච්චි දුක් විඳිනවා. මේ යවුල් 3 තමන් හිර කරගෙන ඉන්නවා. ඊට පස්සේ නිරිසත්තු අරගෙන එනවා පොරව. සඳහන් කරන්නේ සොල්දොර ගේක ඵලයක් වාගේ කියලා. පොරෝ තලි. ආන් ඒක ගෙනල්ලා මේ නිරිසතා කපනවා. රැහැ කපනවා. කපන්න අය හා වෙනවා. නමුත් වේදනාව තියෙනවා. කර්මය ඉවර වෙනතුරු මැරෙන්නේ නැහැ. ඊට පස්සේ අවුරුදු 10 ගානක් ওই වැඩේ කරලා කකුල් දෙකෙන් එල්ලනවා. එල්ලලා වෑයෙන් රහිනවා. අපේ හිතනවාද මේ නිරිසත්තුන්ගේ ලේවැක් කරන එකක් නෑ කියලා. කලගෙඩියකින් වක් කරනවා වගේ මේ වෙනකොට ලේ පලාත පුරාම ගලනවා. ඒ වුණාට වෑයෙන් පළුව රැහැලා දානකොට ආපහු එතන හැදෙනවා. කර්මය ඉවර වෙන තාක්කල් ඔහු ඒ වේදනාව විඳිනවා. ඉතින් මෙහෙම ක්‍රමක්‍රමයෙන් මේ වේදනාවට මේ පුජ්‍යල ටික අරන් යනවා. ඉතින් මේ පංච වදයකට භාජනය කරලා පටන් ගත්ත තැන ගැනයි ඔය සඳහන් කළේ. තව කරුණු ටිකක් තියෙනවා අපි ඊළඟ දේශනාවේදී හරි ඒ කාරණා ටික සාකච්ඡා කරමු.
නමුත් මේ කාරණා ටික පැහැදිලි කරලා අපිට සඳහන් කළේ ඇයි මෙහෙම වෙන්න හේතුව විශේෂයෙන් තිසරණ පන්සිල් නැති අය මේ නිරේ දුක් විඳින්න සූදානම් වෙන අය. තිසරණ සහ පන්සිල් නැත්තම් මේ නිරේ දුක් විඳින්නයි මේ බලාගෙන ඉන්නේ. කිසිම බයක් නැහැ. එහෙම බලහම නම් අපි මහ ලොකු චණ්ඩි. අපායටවත් බය නැති જાතිය. කවුරු හරි මරන්න එනවා කියලා කියහම කොහේ හරි කඩුවක් කිනිස්සක් තියෙනවා කියහම ගෙයින් එළියට බහින්න නැති අපි මේ වාගේ අති භයානක නිරයක් ගැන කියලා තියෙනකොට ඒකට නම් බය තියෙන වගක්වත් පේනවද? බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් මේ කාරණාව බලලා අපට දේශනා කරලා තිබුණට බොරු කියන්න එපා කියලා. ප්‍රාණඝාත කරන්න එපා කියලා. අපිට ඒක පිළිබඳව කිසිම තැකීමක් නැහැ. ප්‍රතිඵලය හම්බ වෙන තැන් ගැන තමයි මේ කතා කරන්නේ. ඒ තකාපු නැති එකේ වැරද්ද. එතකොට තමයි තේරෙන්නේ කොච්චරනම් දේවල් කරගන්න පුළුවන්කම තිබුණාද. මේ කරුණ අහලා සසර බය ඇති කරගෙන හරියටම ජීවිතේ ගොඩනගා ගන්නවා නම් මනාව ධර්ම ශ්‍රවණය කරන්නම ඕනේ. බණ අහලා මෙව්වා ඉගෙන ගන්නම ඕනේ. මේ නිරය ගැන කියන තවත් එක සූත්‍රයක් නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රයේ තමයි සඳහන් කරන්නේ යම රජුරුව ගාවට එක් කරගෙන ගියහම යම රජුරුව මේ නිරේට එන නිරිසත්තුන්ගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. දේවදූතයෝ දැක්කද කියලා. හැබැයි ඉතින් මේ දේවදූතයෝ දැක්කද කියලා අහන්න නැත්තේ ඒ කාලේ. මේ කාලේ නිරේට ගියොත් එහෙම අපි යම රජුරුව ගාවට අපෙන් මොනවා අහයිද? පින්නතුනි මේ කාලේ නම් දේවදූතයෝ ගැන අහන්න දෙයක් නැහැ. ඇයි? දේවදූතයෝ නැද්ද මේ කාලේ? ඉන්නවා. අබුද්ධෝත්පාද කාලයකත් දේවදූතයෝ ඉන්නවා. හැබැයි බුදු කෙනෙක් ධර්මයේ දේශනා කළා නැති නිසා මේ දේවදූතයෝය කියන කාරණාව හරියට දන්නේ නැහැ. නමුත් මේ කාලෙත් දේවදූතයෝ ඉන්නවා. ඉතින් දේවදූතයෝ දැකලා අනේ මෙහෙම දුක් විඳින්න නම් අය සසර උපදින්න එපා කියලා අපිටම තීරණය කරන්න ඕනේ නැහැ. මොකද ඒ කරුණ හොඳටම විස්තර කරලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. එහෙනම් සමහර වෙලාවට මේ කාලේ අපි නිරේට ගියොත් එහෙම යම රජුරුව අපෙන් අහයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවේ නැද්ද කියලා. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇහුවනම් අපි එහාට එන්නේ නැති බව යම රජුරුව හොඳටම දන්නවා. නමුත් ධර්මයේ තිබුණ තැනක ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ මිනිස්සු බණ ඇහුවේ නැද්ද මන්ද කියලා වෙන්න ඇති එහෙම අහන්නේ. ඒ හින්දා ඉතින් අපි කොච්චර දුර්වලද කියන කාරණාව ආපහු අපිම හිතන්න ඕනේ. ධර්මය අහලා කරුණු දැනගෙන කුසලයේ විපාකයත් අකුසලයේ ඵලයත් අවබෝධ කරගෙන අකුසල් වලින් ඈත් වෙලා කුසල් වලින් ජීවිත පුරවගෙන පුළුවන් තරම් අන් අයට කල්යාණ මිත්‍ර වෙලා සත්පුරුෂ වෙලා ඔවුනුත් මේ සංසාරයෙන් එතර කරන්න මොන තරම් වීරියක් ගන්න වෙනවද? අනිත් ඔක්කොම පැත්තක දාලා අනික් අයට මේකට උදව් කරන්නයි වටින්නේ. මොකද මැරිච්ච ගමන් යන්න තියෙන තැන කොයි තරම්නම් භයානකද කියන කාරණාවයි. පිනතුනි ඔබත් මමත් මේ සංසාරේ වැඩියෙන්ම හිටියේ ඔය භයානක තැන. අපි වැඩියෙන් හිටියේ ඔහේ. සත්වයාගේ මහගෙවල් වාගේ නිරය. ඉතින් ඒ වුණාට දැන් මතක නැහැ. අපිත් අර වාගේ පොරවෙන් පැලුවා. අපිත් පංච වජේට භාජනය කරලා සෑහෙන කල් හිටියා. අපිත් කකුල් දෙකෙන් එල්ලලා වෑයෙන් රැස්සා. ඔය සේරම අපිත් විඳලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. නමුත් දැන් එකක්වත් මතක නෑනේ. මතක නැති හින්දා අපි හිටපු තැන වෙච්ච දේවල් පිළිගන්නේ නෑ. ආන් ඒ හින්දා තමයි කියන්නේ ඔව්වා නිකන් බය කරන්න කියපු කතන්දර කියලා. නමුත් සර්වඥයන් වහන්සේ කතන්දර කියන්න ලෞතුරා බුදුන් නැති බව ශ්‍රද්ධාවන්තයන්ට වැටහෙනවා. කවුරුවත් බය කිරීමේ අවශ්‍යතාවයක් බුදුරජාණන් වහන්සේට තිබුණේ නෑ. මේ තමයි හැබෑ තත්ත්වය. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ.
ආගේ හින්දා අපිත් මතක තියාගන්න ඕනේ අපි වැඩියෙන්ම මේ සංසාරේ හිටියේ එහෙ කියලා. පුදුම සසර පිනක් නිසා මේ උතුම් වූ මනුස්ස ජීවිතය ලැබුණා. හැබැයි මේකට හුඟ ආයුෂ නැහැ. අම්මගේ බඩ ඇතුළෙමත් ඉවර වෙනවා. එළියට එනකොටත් ඉවර වෙනවා. ඉපදිලා මාසෙන් දෙකකින් වෙන්නත් පුළුවන්. 30 40න් වෙන්නත් පුළුවන්. අද තාම මෙතන වාඩි වෙලා ඉන්නවා. නමුත් ගෙදර යයිද කියලා දන්නේ නැහැ. නමුත් ඊට කලින් මේකෙන් ගැලවෙන්න මොනවද කළේ කියන කාරණාව නම් ලහි ලහියේ තකහනියේම හිතලා පූර්ණේ කරන්න ඕන කරුණක්. ඊළඟට පින්නතනි මේ මනුස්ස ලෝකේ ඉන්න හුඟක් අපි මනුස්ස ලෝකේ ඉන්න අයගෙන් හුඟක් අපි මැරිච්ච ගමන් ඊළඟ ෂනේ යන්න ඉන්නෙත් ඔතෙන්ටම තමයි. මොකද සමස්ත සමාජයේ අරගෙන බලහම පන්සිල් කියන ධර්මතාවයේ තියෙන මේ බෞද්ධයයි සම්මත සමාජය තුළ විතරමනේ. එහෙම නම් ඉතින් අනිත් අය ගැන අපිට කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ අය කොහොමත් මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් නිරයෙන් නිදහස් නැහැ. නිදහස් වුණා නම් කෙනෙක් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයම තමයි. ඇයි මේ උතුම් සීලයක් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා. නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වුණා කියලා නිරයෙන් නිදහස් වෙන්නේ ශ්‍රාවකයා නම් කොහොමත් නිදහස්. ශ්‍රාවක වගේ කියලා හිතාගෙන හිටියට නිදහස් නැහැ. ශ්‍රාවකයා කියලා කියන්නේ 100%ක්ම අහන කෙනාටනේ. එහෙනම් සැක නැහැ බය නැහැ ශ්‍රාවකයා කියලා කියන්නේ පන්සිල් රකින්න කෙනෙක්. එයා කොහොමත් නිදහස්. නමුත් ශ්‍රාවකයෝ වගේ ඉන්නවනේ අය. ඒ අය කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. ඒ අයත් නිදහස් නැත්තම් පරම මිත්‍යා දෘෂ්ටික අය කොහොමත් නිදහස් වෙන්නෙම නැහැ. එහෙනම් අපි සිහිපත් කළේ ඊළඟ මොහොතේ අපිට යන්න තියෙන තැන හුඟක් අයට යන්න තියෙන ඔතෙන්ටයි කියන කාරණාවයි. මේ ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා බාලපඬිත සූත්‍රයේ ඊතුරු කාරණා ටික ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉතුරු කරලා අපි දැනට ධර්ම දේශනාව නිමා කරමු.